Namaskar Veva Tumurvete Sadanatu Sareva Sareva Sadhu 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 Sadhamant Pingutuni අද ඔබ උදෑසන කාලයේ මේ පිටුතුන්ගේ මේ ජීවිතයට ඒ වගේම පරලොව ජීවිතයට යහපත පිණිස පවතින කාරණා කිහිපයක් ඉගෙන ගන්නට යෙදුණා. අවස්වරුවේ මම ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බුද්ධ දේශනාවක් මුල් කරගෙන ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් කාරණා කිහිපයක් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය දවස්වල මට තරමක විවේක කාලයක් ලැබිච්ච නිසා මම අලුතෙන් ඉගෙන ගත්ත දේවල් අතර මම භාෂාවෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ law of attraction කියලා. එමත් නැත්නම් ආකර්ෂණයේ නීතිය. ඒක බොහොම ලස්සන මාතෘකාවක්. මම හිතන්නේ law of attraction ගැන ඔබ සමහරක් විට අහලා තියෙන්න පුළුවන්, අහලා නොතිබෙන්නත් පුළුවන්. ඒකෙන් කියවෙන්නේ පිටුතුනි ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවා සඳහන් වෙන කාරණාවක්. ඒකෙන් කියවෙන්නේ දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපි පුංචි බීජයක් අරගෙන පොළොවේ රෝපණය කරනවා. දැන් අපි මේ බීජය පොළොවේ රෝපණය කරන්න කලින් අපි බීජය දිහා බලනකොට අපිට පේන්නේ නැහැ මේ බීජය තුල යමක් ඇදගැනීමේ ශක්තියක් තියෙනවා කියලා. අපේ ඇස් දෙකට පේන්නේ නැහැ. අපි හිතමු මෙහෙම අපි හිතමු අඹ ඇටයක් අපේ අත උඩ තියෙනවා. එතකොට මේ අඹ ඇටේ දිහා බලනකොට අපිට පේන්නේ නැහැ මේ අඹ ඇටේ තුල වතුර ඇදගැනීමේ ශක්තියක්. ඒ වගේම මේ පොළොවේ පස තුල තියෙන සාරවත් දේවල් ඇදගැනීමේ ශක්තියක් මේ බීජය තුල තියෙනවා කියලා අපිට පේන්නේ. නමුත් මේ බීජය තුල එහෙම ශක්තියක් තියෙනවා. අපි හිතමු කෙනෙක් මේක රෝපණය කරනවා. පොළවේ යට කරලා ඒකට වතුර දානවා. වතුර දැම්මම මොකද වෙන්නේ? මේ අඹ බීජයේ විසින් අර වතුර ටික ඒ වෙත ඇද ගන්නවා. ඒ පොළවේ තියෙන පස ඒ වෙත ඇද ගන්නවා. ඒ පසේ තියෙන සාරය ඒ වෙත ඇද ගන්නවා. ඒ වගේම මේ වාතය අවශ්‍ය කරන වායු සංඝටක ඒ වෙත ඇද ගන්නවා. ටික දවසක් ගියාට පස්සේ ඔබට දකින්න ලැබෙනවා අර අඹ බීජය අඹ පැලයක් බවට පත් වෙලා තියෙනවා. මාස කිහිපයක් ගියාට පස්සේ අවුරුදු කිහිපයක් ගියාට පස්සේ ඒ අඹ පැලය විශාල අඹ වෘක්ෂයක් බවට පත් වෙලා තියෙනවා ඔබට දකින්න ලැබෙනවා. එතකොට බලන්න අර මුල් අවධියේදී අර පුංචි අඹ බීජය දිහා බලනකොට ඒ බීජය තුල යමක් ඇදගෙන ඒ වෙත යමක් ආකර්ෂණය කරගෙන විශාල යමක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා කියලා බැලූ බැලමට කෙනෙකුට පෙනුනේ නැහැ. නමුත් ඇත්තටම ඒ තුල යමක් ඇදගැනීමේ ශක්තිය ඒ ඇදගත් දෙයි විශාල යමක් නිර්මාණය කිරීමේ හැකියාව ගැබ් වෙලා තිබුණා. එතකොට මේකෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ විශ්වයේ මේ ලෝකයේ අපේ ජීවිතය තුළ මේ සෑම දෙයක් තුළම යමක් ඇදගැනීමේ ශක්තියක් තිබෙනවා. යමක් ආකර්ෂණය කරගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒක හැම දෙයක් තුළම තියෙනවා.
අපි තවත් උදාහරණයක් අරගෙන බලමු. ඔබ දන්නවා අපි ජීවත් වෙන පෘථුවිය සූර්යයා වටේ ගමන් කරනවා. ඒකට හේතුව ගුරුත්ව බලය විසින් මේ පෘථුවිය සූර්යයාට බැඳ තබලා තියෙනවා. එතකොට එතන තියෙන්නේ යම් කිසි දෙයක් ඇදගැනීමේ ශක්තියක්. ඊළඟට අපි මේ මහ පොළොවේ අභ්‍යවකාශයට විසි නොවි ඉන්නේ මේ පෘථිවියේ තියෙන ගුරුත්ව බලය විසින් අපි මේ පොළොවට බැඳලා තියෙනවා. බැඳ තබලා තියෙනවා. ඒ වගේම තමයි පෘථිවිය වටේ චන්ද්‍රයා ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ පෘථිවියේ තියෙන ගුරුත්ව බලය විසින් චන්ද්‍රයාව ඒ වෙත ඇදගනු ලබනවා. බැඳ තබා ගනු ලබනවා. එතකොට මේ විදිහට පින්වතුනි මේ ලෝකයේ හැම දෙයක් තුළම යමක් ආකර්ෂණය කර ගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒ දේවල් ආකර්ෂණය වෙනවා. මේක වර්තමාන ලෝකයේ හඳුන්වන්නේ law of attraction කියලා. ආකර්ෂණයේ නීතිය කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේක හඳුන්වන්නේ ධාතු ස්වභාවය කියලා. ධාතු කියලා ධර්මයේ හඳුන්වන්නේ nature එක. ඒ කියන්නේ ස්වභාවය. ස්වභාව ධර්මය. ඔබ දන්නවා ඔබ පන්සලකට ගියාට පස්සේ ඔබ ඒ පන්සලේ බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිමේ තිබෙන පූජාසනයේ ළඟට ගියාට පස්සේ ඔබට පේනවා ලස්සන මල් ගොඩාක් එතෙන්ට එකතු වෙලා තියෙනවා. ඒ පන්සලට යම් කෙනෙක් මල් ටිකක් අරගෙන ආවොත් ඒ මල් ටික එයා తాවකාලිකව යම් කිසි තැනක තියලා පිළියෙල කරලා ඒක කෙලින්ම ගෙනියන්නේ පූජාසනයට. ගෙනියලා ඒ මල් ආසනයේ තමයි මල් ටික තැන්පත් කරන්නේ. ඊළඟට සුවඳ දුම් වර්ග, සුවඳ කුඩු වර්ග අර ආසනයට තමයි යන්නේ. එතකොට මේ සුවඳවත් දේවල්, ලස්සන දේවල් සියල්ලම එකම තැනකට ඇදෙනවා. ඒ වගේම තමයි මේ පන්සලේම අපි හිතමු බිම කුණු වැටිලා තිබුණා. අපිරිසුදු දේවල් වැටිලා තිබුණා. කෙනෙක් මොකද කරන්නේ? ඒක ඩස්ට් බෑග් එකට අරගෙන ගිහිල්ලා ට්‍රෑෂ් බින් එකට දානවා. එතකොට මේ පන්සල ඇතුලේම තියෙන ට්‍රෑෂ් බින් එකට හැම වෙලාවෙම අපිරිසුදු දේවල් ඇදිලා යනවා. අපිරිසුදු දේවල් එකතු වෙනවා. එතකොට බලන්න එකම නිවසක් ඇතුලේ එහෙම නැත්නම් එකම පන්සලක් ඇතුලේ සුවඳවත් දේවල්, යහපත් දේවල් එක තැනකට හැම වෙලාවෙම ඇදෙනවා. අයහපත් දේවල්, අපිරිසුදු දේවල් තවත් තැනකට ඇදෙනවා. මේක කවුරු කරන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක විශ්වයේ පවතින එක්තරා ධර්මතාවයක්. මම කලිනුත් කිව්වේ ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ ධාතු ස්වභාවය කියලා. ඒ තමයි ස්වභාව ධර්මය. මේ විශ්වයේ තියෙන ස්වභාවය. එහෙමත් නැත්නම් law of attraction ආකර්ෂණයේ නීතිය. ඉතින් මට අද ඔබට කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ මේ law of attraction කියන එක එහෙමත් නැත්නම් ආකර්ෂණීය නීතිය කියන එක එහෙමත් නැත්නම් ධාතු ස්වභාවය කියන එක අපේ ජීවිතවලට බලපාන්නේ කොහොමද කියලා. ඒක බලපාන්නේ පින්වතුනි මෙන්න මේ විදිහට. ඒ තමයි දැන් අපේ සිතට අපි උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් අපි නිදා ගන්න යන මොහොත දක්වා අපේ සිතට නොයෙකුත් සිතිවිලි පහළ වෙනවා. ඒ පහළ වෙන සිතිවිලි අපිට ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි positive thoughts, ඒ කියන්නේ ධනාත්මක සිතුවිලි, negative thoughts, ඍණාත්මක සිතුවිලි කියලා. එතකොට ඒක අපි ධර්මයේ පැත්තෙන් විග්‍රහ කළොත් කුසල සහගත සිතුවිලි, අකුසල සහගත සිතුවිලි කියලා. එහෙමත් නැත්නම් හොඳ සිතුවිලි, නරක සිතුවිලි කියලා.
යම් කෙනෙක් දවස ගත කරනකොට ඒ කෙනා බහුල වශයෙන්ම පින්වතුනි නෙගටිව් thoughts හිතන්න පටන් ගත්තොත් ඒ කියන්නේ ඍණාත්මක දේවල් හිතන්න පටන් ගත්තොත් සමහරක් විට තමන්ගේ ජීවිතය ගැන වෙන්න පුළුවන්. සමහරක් විට තමන් කරන රැකියාව ගැන වෙන්න පුළුවන්. තමන්ගේ පෞල් ජීවිතය ගැන වෙන්න පුළුවන්. ලෝකය ගැන වෙන්න පුළුවන්. තමන් ජීවත් වෙන සමාජය ගැන වෙන්න පුළුවන්. ඍණාත්මක දේවල්ම දිගින් දිගට කල්පනා කරන්න පටන් ගත්තොත් ඍණාත්මක දේවල් පින්වතුනි ඔබේ ජීවිතයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒක කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. මේක මේ විශ්වයේ පවතින එක්තරා අద్භූත ස්වභාවයක්. ඍණාත්මක දේවල් හිතනකොට ඍණාත්මක දේවල්ම ජීවිතයට ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි හිතමු ඔබ හැම වෙලාවෙම තමන්ගේ ස්වාමියා ගැන වැරදි විදියට හිතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ බිරිඳ ගැන වැරදි විදියට හිතන්න පටන් ගන්නවා. දරුවෝ ගැන. එහෙමත් නැත්නම් තමන් අසුරු කරන පුද්ගලයන් ගැන ඍණාත්මකව බලනවා. තමන්ගේ ජීවිතය දිහා ඍණාත්මකව බලනවා. අඩුපාඩුම දකිනවා. අඩුපාඩුම කතා කරනවා. එතකොට ඔබේ ජීවිතේ කරදර බාධක දුක්ඛම් කටළු එන්න වැඩි වෙනවා. ඔබ නොසිතූ කරදර ඔබේ ජීවිතයට කඩාගෙන වැටෙනවා. හේතුව ඔබ නෙගටිව් thoughts හිතනකොට බාහිර ලෝකයේ විසින් මොකද කරන්නේ? ඍණාත්මක දේවල් ඔබේ ජීවිතයට ළඟා කරනවා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. යම් කෙනෙක් පොසිටිව් thoughts ධනාත්මක සිතිවිලි තමන්ගේ ජීවිතයේ දිහා යම් කෙනෙක් නිතර ධනාත්මකව බලනවා. ඒ වගේම තමන්ගේ පෞල් ජීවිතයේ දිහා ධනාත්මකව බලනවා. තමන්ගේ රැකියාව දෙස ධනාත්මකව බලනවා. තමන් ජීවත් වෙන පරිසරය ගැන ධනාත්මකව බලනවා. තමන් ජීවත් වෙන ලෝකයේ දෙස ධනාත්මකව බලනවා නම් ඒ කෙනාගේ ජීවිතේට යහපත් දේවල් ධනාත්මක දේවල් ජීවිතයේ සතුට යහපත සෞභාග්‍ය පිණිස පවතින දේවල් වේගින් ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒකත් කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. එතකොට අපිට පැහැදිලි වෙන්නේ අපේ ජීවිතයේ ධනාත්මක දේවල් හරි ඍණාත්මක දේවල් හරි බාහිර ලෝකෙන් ආකර්ෂණය වෙන්නේ අපි අපේ සිතිවිලි හසුරුවන ආකාරය අනුව. ඔබ දැකලා ඇති මේ සමාජයේ සමහර මිනිස්සු ඉන්නවා නිතර ඒගොල්ලෝගේ ජීවිතවලට කරදර එනවා. නිතර ඒගොල්ලෝ දුක්ඛම් කටළු වලට මුහුණ දෙනවා. ඔබ පොඩ්ඩක් ඒගොල්ලෝගේ ජීවිතවලට තිබිලා බැලුවොත් එහෙම ඔබට දකින්න පුළුවන් පොදු ලක්ෂණයක් තමයි ගොඩාක් කරදර කම්කටොළු වලට මුහුණ දෙන අය ජීවිතයේ දෙස ඍණාත්මකව බලන අය. හැම වෙලාවෙම කාට හරි කම්ප්ලේන්ට් කර ඉන්න අය. කාගේ හරි අඩුපාඩුවක් කතා කර ඉන්න අය. කාට හරි දොසක් කී ඉන්න අය. එහෙම නැත්නම් මේ ලෝකයට නිඳා අපහාස කර ජීවත් වෙන අය. නමුත් ඔබ දැකලා ඇති සමහර මිනිස්සු ඉන්නවා මේ සමාජය තුළ ඒගොල්ලෝ යම් වැඩකට අත ගැහුවොත් එහෙම ඒ වැඩේ හරියනවා. බලාගෙන ඉන්න ඒගොල්ලෝගේ ජීවිත දියුණු වෙනවා. ඒගොල්ලෝ කරන සෑම කටයුත්තක්ම සාර්ථක වෙනවා. ඔබ ඒගොල්ලෝගේ ජීවිතවලට හැරිලා බලුවොත් එහෙම ඒගොල්ලෝ හැම වෙලාවෙම ජීවිතයේ දිහා තමන්ගේ පෞල් ජීවිතයේ දිහා ලෝකයේ දිහා සෑම දෙයක් දිහාම බොහෝම ධනාත්මකවයි බලන්නේ. ඒ නිසා ඔබ මතක තියාගන්න මේක ඔබේ ජීවිතේට බොහෝම වටිනා කාරණාවක් මම මේ ළඟදී ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරපු ඒ තමයි ඔබේ ජීවිතේට ඔබ කැමති නම් ධනාත්මක දේවල් ආකර්ෂණය වෙනවා දකින්න. යහපත් දේවල් ඔබේ ජීවිතයට ආකර්ෂණය කරගන්න ඔබ කැමති නම් ඔබ ජීවිතයේ දෙස ධනාත්මකව බලන්න පුරුදු විය යුතුයි. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පවා ඔප්පු වෙන කාරණාවක්. අද ඔබට මේ කාරණාව තව ටිකක් පැහැදිලි කරගන්න මම කල්පනා කළා කෝදන සූත්‍රයේ ඇසුරේ දහම් කාරණා ටිකක් ඉස්මතු කරන්න.
ඔබ මේ සූත්‍රය ඉගෙනගෙන තියෙනවා කෝදන සූත්‍රය අංගුත්තර නිකායේ තිබෙන මේ කෝදන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාරණාව ගැන තමයි. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙනෙක්ගේ හිතේ තව කෙනෙක් ගැන තරහක් ඇති වුණාට පස්සේ ඒ කෙනාට ආකාර 7ක නෙගටිව් thoughts හිතේ පහළ වෙනවා. එතකොට කෙනෙක්ගේ හිතේ තව කෙනෙක් ගැන තරහක් අමනාපයක් ගැටීමක් ඇති වුණාට පස්සේ ආකාර 7ක නෙගටිව් thoughts යාගේ හිතේ පහළ වෙනවා. එතකොට ආකාර 7කින් ඒ කෙනා තමන්ගේ තරහකාරයා ගැන ඍණාත්මක විදිහට කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ ඍණාත්මක විදිහට කල්පනා කරන්න පටන් ගන්නකොට ඍණාත්මක දේවල්, නෙගටිව් දේවල් බාහිර ලෝකෙක යාගේ ජීවිතයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒ ගැන තමයි මේ කෝදන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ මුලින්ම දේශනා කරනවා ඉද භික්කවේ සපත්තෝ සපත්තස්ස ඒවං මිච්ඡති අහෝ වතායන් දුබ්බන්නෝ අස්සාති කියනවා මහණෙනි කෙනෙක්ගේ හිතේ තව කෙනෙක් ගැන තරහක් ඇති වුණාට පස්සේ ඒක නා තමන්ගේ තරහකාරයා ගැන තමන්ගේ අමනාපකාරයා ගැන කල්පනා කරනවා මෙන්න මෙහෙම කොහොමද මේ පුද්ගලයා අවලස්සන වෙනවා නම් හොඳයි මේ පුද්ගලයාගේ තිබෙන රූප సౌందර්යය නැති වෙලා යනවා නම් හොඳයි කියලා මේ නෙගටිව් thought එක මෙයා නිතර හිතනවා. එතකොට මේ තව කෙනෙක් අවලස්සන වෙන්න ඕන, තව කෙනෙකු විරූපී වෙන්න ඕන, තව කෙනෙකුගේ තිබෙන රූප సౌందර්යය නැති වෙන්න ඕන කියන මේ ඍණාත්මක සිතිවිල්ල මෙයා හිතනකොට මොකද වෙන්නේ? ඔන්න මෙයාගේ ජීවිතයට නෙගටිව් දේවල් ආකර්ෂණය වෙන්නේ කොහොමද? උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කෙනා කොච්චර හොඳට නෑවත් මේ කෙනා කොච්චර හොඳ සුවඳ විලවුන් ගැල්ලුවත් මේ කෙනා කොච්චර ලස්සනට තමන්ගේ කෙස් ටික හදාගත්තා මේ කෙනා කොච්චර ලස්සන ඇඳුම් ඇඳලා මේ කෙනාගේ රූපය ටික අවලස්සන වෙන්න පටන් ගන්නවා. මේ කෙනාගේ රූපය ටික දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා. මේ කෙනාගේ රූපය ටිකෙන් විරූපී වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක වෙන්නේ පින්වතුනි අර නෙගටිව් විදියට තව කෙනෙක් ගැන කල්පනා කිරීම නිසා. එතකොට ඔබ නිතර හිතනවා නම් තව කෙනෙක් දිහා බලලා ඒක නම් විරූපී වෙනවා. ඒක නම් අවලස්සන වෙනවා. ඒක නාගේ තිබෙන රූප సౌందර්යය නැති වෙනවා කියලා ඔබ මේ නෙගටිව් thoughts බාහිර ලෝකයට ভাইබ්‍රේට් කරනකොට ඒ කියන්නේ අපි හිතන හැම දෙයක්ම මින්වතුනි ভাইබ්‍රේට් වෙනවා. බාහිර ලෝකයට ඒකෙන් යම්කිසි බලපෑමක් වෙනවා. එතකොට ඔබ නෙගටිව් thoughts බාහිර ලෝකයට ඒ විදිහට හිතුවනකොට බාහිර ලෝකයේ විසින් මොකද කරන්නේ? නෙගටිව් දේවල් ඔබේ ජීවිතයට ළඟා කරනවා. හේතුව නෙගටිව් දේට තමයි නෙගටිව් දේ එකතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ උන්වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි අසුචි එක්ක තමයි කියන අසුචි එකතු වෙන්නේ. ඊළඟට සොටුත් එක්ක සොටු එකතු වෙනවා. සෙමත් එක්ක සෙම එකතු වෙනවා කියනවා. කෙලත් එක්ක කෙල එකතු වෙනවා කියනවා. සරවත් එක්ක සරව එකතු වෙනවා කියනවා. එතකොට මෙතන වෙන්නේ ඒකම තමයි. තව කෙනෙක් අවලස්සන වෙන්න ඕනේ කියලා හිතනකොට තමන්ගේ රූපේ ටික අවලස්සන වෙන්න පටන් ගන්නවා කියනවා. ඒක වෙන්නේ පිටුතුනි අර law of attraction එක නිසා ආකර්ෂණීය නීතිය නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවනි කාරණාව. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙනෙක්ගේ හිතේ තව කෙනෙක් ගැන අමනාපයක්, ද්වේෂයක්, ගැටීමක් ඇති වුණාට පස්සේ
ඒක නා තමන්ගේ තරහ පුද්ගලයා ගැන අමනාප පුද්ගලයා ගැන නිතර මෙහෙම හිතන්න පටන් ගන්නවා කියනවා. කොහොමද? අහෝ වතායම් දුක්ඛං සයයාති. මේ පුද්ගලයා මගේ අමනාප කරුවාට මේ පුද්ගලයාට සැප නින්දක් ලැබෙන්න එපා. මෙයාට සැප නින්දක් ලැබෙන්න එපා. මෙයා දුකසේ නිදා ගන්නවා. එතකොට මේ එක්තරා ඍණාත්මක සිටිවිල්ල තව කෙනෙක් ගැන ඔබේ හිතේ පහළ වෙනවා. එතකොට උන්වහන්සේ දේශනා කළා මෙයා මේ ඍණාත්මක සිටිවිල්ල හිතනකොට මොකද වෙන්නේ? උන්න මෙයාගේ ජීවිතයට නෙගටිව් දේ ඇට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා. ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. කොහොමද? මේ ඍණාත්මක සිටිවිල්ල කෙලින්ම බලපාන්නේ මෙයාගේ නිින්දට කියනවා මහණෙනි මේක නම් කොච්චර හොඳ කොට දාපු. ඊටාම සුඛෝපභෝගී බෙට්ටයක් දාපු. හොඳට ජනෙල් දොරවල් වහපු නිදන කාමරයක කොච්චර සැප පහසු ඇඳක නිදා ගන්න ගියා. මෙයාට නිින්දයක් නැහැ කිය. සමහරකට මෙයා පැය 8ක් නිදා ගන්න කියලා හිතාගෙන යන්න කියන්නේ. පැය 3ක් විතර තමයි මෙයාට නිින්ද යන්නේ. සමහරකට පැය 7ක් 8ක් නිදාගත්ත රාත්‍රියේ 11 සුතාවක් මෙයා අතරමඟ හැරෙනවා. එහෙමත් නැත්නම් මෙයා නිදාගත්තා ඒ නිදාගෙන නැගිටිනකොට තිබෙන සුවය ඒ සනීපය ඇඟට දැනෙන්නේ. ඒකට හේතුව මෙයාගේ අර නෙගටිව් thoughts. ඒක නම් බාහිර ලෝකයට තව කෙනෙකුට නිදා ගන්න ලැබෙන්න එපා. තව කෙනෙක් දුකසේ නිදා ගන්න ඕනේ කියන ඒ ඍණාත්මක සිතුවිලි හිතනකොට දුකසේ නිදා ගැනීම කියන ඍණාත්මක දේ මෙයාගේ ජීවිතේට ආකර්ෂණය වෙලා තියෙනවා. එතකොට බලන්න මේ නෙගටිව් thoughts කියන ඒවා අපේ ජීවිතේට කොච්චර හානි කරනවද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්වෙනි කාරණා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙනෙක්ගේ හිතේ තව කෙනෙක් ගැන තරහක් ඇති වුණාට පස්සේ, ද්වේෂයක් ඇති වුණාට පස්සේ ඒකේන තමන්ගේ තරහ පුද්ගලයා ගැන, තමන්ගේ වෛරී පුද්ගලයා ගැන මෙන්න මෙහෙම හිතනවා කියනවා. අහෝ වතායන්න පචුරත්තෝ අස්සාති. මේ පුද්ගලයාට දැනුගත්කම ඇති වෙන්න එපා. ඒ කියන්නේ මේ කෙනාට දැනුමක් ලැබෙන්න එපා. මෙයාට ඉගෙන ගන්න ලැබෙන්න එපා. මෙයා පාඩම් කරන දේවල් අමතක වෙන්න ඕන. මේ කෙනා විභාගේ ෆේල් වෙන්න ඕන. මේ කෙනාගේ ජීවිතේට අලුතින් දැනුමක් එකතු වෙන්න එපා. මේ තියෙන දැනුම විනාශ වෙලා යන්න ඕන කියලා මේ වගේ නෙගටිව් thoughts තව කෙනෙක් ගැන හිතන්න පටන් ගන්නවා. එතකොට මේ කෙනා මේ ඍණාත්මක සිතිවිල්ල හිතනකොට මොකද වෙන්නේ කියන්නේ? ඔන්න මෙයාගේ ජීවිතේට ඍණාත්මක දෙයක් ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. මොකද්ද මෙයාගේ ජීවිතේට ආකර්ෂණය වෙන ඍණාත්මක දේ? මෙයා මතක තබාගෙන ඉන්න කාරණා අමතක වෙන්න පටන් ගන්නවා කියන්නේ. ඊළඟට මෙයා පාඩම් කරන දේ මේ කෙනාට මතක හිටින්නේ නැහැ කියනවා. අලුතෙන් පාඩම් කරන දේ මතක හිටින්නේ නැහැ කියනවා. පාඩම් කරලා තියෙන දේ අමතක වෙන්න පටන් ගන්නවා කියනවා. ඊළඟට උන්වහන්සේ මේකේ ලස්සන කාරණාවක් දේශනා කරනවා. අපි තුන් මේ කෙනා විභාගයට ලියනවා කියලා. එතකොට මේ කෙනා ප්‍රශ්නෙට හැම වෙලාවෙම වැරදි උත්තරය කියනවා ලියන්නේ. වැරදි උත්තරේ ලියලා මෙයා කල්පනා කරනවලු මම හරි උත්තරේ තමයි ලිව්වේ කියලා. ඊළඟට මේ කෙනා මතක තබා ගන්න ඕනදී මතක තබා ගන්නේ නැහැ කියනවා. මතක තබා ගන්න අවශ්‍ය නැති දේ හොඳට මතකේ තබා ගන්නවා කියනවා. මේ විදිහට ගත යුතු දේ බැහැර කරනවා කියනවා. නොගත යුතු දේ ගන්නවා කියනවා. තමන්ගේ දැනුම තමන් බලාගෙන ඉන්න ටික පිරිහෙන්න පටන් ගන්නවා කියනවා.
අලුතෙන් දැනුම ජීවිතයට එකතු වෙන්නේ නැහැ කියනවා. එතකොට මේ හානිය මෙයාගේ ජීවිතයට වෙන්නේ අන්න අර කියපු එකම එක ඍණාත්මක සිතිවිල්ල නිසා. මොකක්ද ඒ ඍණාත්මක සිතිවිල්ල? තව කෙනෙකුට දැනුගත්කමක් ඇති වෙන්න එපා. තව කෙනෙක් හොඳ අධ්‍යාපනයක් ලබන්න එපා. අනිත් කෙනාගේ දැනුම විනාශ වෙන්න ඕන. ඒ කෙනා දැනුමෙන් පිරිහෙන්න ඕන කියන මේ ඍණාත්මක සිතිවිල්ල බහුල වශයෙන් සිටී. ඒ සිටිවිල්ල බහුල වශයෙන් සිටීම තුළ මේ විදියට තමන්ගේ දැනුම පිරිහෙන්න පටන් ගන්නවා. මේකට තමයි කියන්නේ ආකර්ෂණීය නීතිය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිළිතුරු හතරවෙනි කාරණාව තමයි කියනවා මහණෙනි කෙනෙක්ගේ හිතේ තව කෙනෙක් ගැන තරහක් ඇති වුණාට පස්සේ ඒ කෙනා තමන්ගේ තරහකාරය ගැන මෙන්න මෙහෙම හිතනවලු. කොහොමද? අහෝ වතායන්න භෝගවා අස්සාති. මේ පුද්ගලයාට මේ තැනැත්තාට භවභෝග සැප සම්පත් ලැබෙන්න එපා. භවභෝග සැප සම්පත් ඒ කියන්නේ වාහන, ගෙවල් දොරවල්, සල්ලි මිල මුදල්, ඇඳුම් පැළඳුම් මේවා ලැබෙන්න එපා. මේ ලැබිලා තියෙන ධනය විනාශ වෙන්න ඕන. එතකොට මේ ඍණාත්මක සිතිවිල්ල මෙයා තව කෙනෙක් ගැන නිතර හිතනවා කියනවා. මෙයා හිතනවා මේ කෙනාට ගෙදර මෝගේජ් එක ගෙවා ගන්න බැරි වෙන්න ඕන. එහෙම නැත්නම් මේ කෙනාට රෙන්ට් එක ගෙවා ගන්න බැරි වෙන්න ඕන. දැන් ඔය ලොකු ගෙදරක හිටියට අපිට වඩා මේ වටිනාකමින් අඩු නිවසක පදිංචියට යන්න ලැබෙනවා. එහෙම නැත්නම් හිතනවා මේ කෙනා මේ අලුත් වාහනයක් අරගෙන තිනවා මේක ඇක්සිඩන්ට් වෙන්න ඕන. මේගොල්ලෝගේ ධනය එක්ක හොරෙක් හතුරෙක් ගන්න ඕන. මේ විදිහට අනිත් කෙනාගේ ධනෙ විනාශ වෙන්න ඕන. ඒ කෙනාට භවභෝග සම්පත් අලුතින් ලැබෙන්න එපා කියලා නිතර හිතනවා කියන. එතකොට වෙන්නේ මොකද්ද පින්වතුනි? බාහිර ලෝකයේ ඔන්න ඍණාත්මක දෙයක් තමන්ගේ ජීවිතයේ ටික ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. මොකද්ද තමන්ගේ ජීවිතයට ආකර්ෂණය වෙන ඍණාත්මක දේ? මේ සිතිවිල්ල හිතනකොට උන්වහන්සේ දේශනා කළා තමන් මේක හරි පුදුමයි මට හරි පුදුමයි තුනේ වචනේ දකිනකොට මේකේ තියෙනවා තමන් කොච්චර දාඩිය මුගුරු වගුරවල අතපය වෙහෙසලා කොච්චර ධාර්මිකව ධනෙ හම්බ කළා. ඒ ධාර්මිකව හම්බ කරපු දේ පවා අර ඍණාත්මක සිතිවිල්ල දිගින් දිගට හිතනකොට විනාශ වෙලා යනවා කියන්නේ. අපි තුමු මෙහෙම කෙනෙක් ඉන්නවා පින්වතුනි හොඳට පංචශීලයේ රකිනවා. පාඩමක් වංචාවක් කරන්නේ නැතුව ධනෙ හම්බ කරනවා. කිසිම හොරකමක් කරන්නේ නැතුව ධනෙ හම්බ කරනවා. හැබැයි ඒ හම්බ කරපු ධනෙ වෙනත් කරලා ගෙදරට බඩු මුට්ටුත් ගේනවා. වාහනක් ගන්නවා. ඒවල් දරුවලුත් ගන්නවා. හැබැයි මේක න අර කලින් කියපු එකම එක නෙගටිව් තෝට් එක නිතර හිතනවා. මොකද්ද? අනිත් අයගේ ධනෙ විනාශ වෙනවා. සැප සම්පත් විනාශ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙයාගේ ධනෙ මෙයා හම්බ කළා කියන දේවල් කොච්චර ධාර්මිකව හම්බ කළා තිබුණා. අර නෙගටිව් විදියට කල්පනා කරනකොට ඒක මෙයාගේ ජීවිතේට කොච්චර බලපානවද කියන්නේ. මෙයා හම්බ කරලා තියෙන දේවල් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගින්නට අහු වෙනවා කියනවා. ගින්නට අහු වෙලා විනාශ වෙලා යනවා කියනවා. එහෙම නැත්නම් ජලයට හසු වෙලා විනාශ වෙලා යනවා කියනවා. එහෙම නැත්නම් හොර හතුරු එමිලා අරගෙන යනවා. බුද්ධ කාලේ වගේ නම් රජතුමා ඇවිල්ලා ඔක්කොම බලෙන් රාජසන්තක කරගන්නවා කියනවා. එහෙම නැත්නම් තමන්ගේම පවුලේ කෙනෙක් ඉපදිලා තමන් ජීවත් වෙලා ඉද්දිම තමන්ගේ අස්පනා පිටම තමන් හම්බ කරපු දේවල් විනාශ කරනවා කියනවා. එතකොට මේ විදිහට ඒ තමන් හම්බ කරගත්ත දේවල් ධාර්මිකව හම්බ කළා.
අර කලින් කියපු ඍණාත්මක සිතිවිල්ල දිගින් දිගට හිතුවොත් එහෙම තමන් හම්බ කරගත්ත දේවල් ටික ටික පිටුතුනි විනාශ වෙන්න පටන් ගන්නවා කියනවා. ඒ තමයි හතරවෙනි කාරණාව. එතකොට මේ කියපු කාරණා හතර අපි ආයෙ මතක් කරගත්තොත් එහෙම කෙනෙක් ඉන්නවා කියනවා තව කෙනෙක් ගැන හිතනවා නිතරම මේ කෙනා විරූපී වෙන්න ඕනේ කියලා. එතකොට මොකද වෙන්නේ? තමන් ටික විරූපී වෙන්න පටන් ගන්නවා කියනවා. ඊළඟට නිතර හිතනලු තව කෙනෙක් ගැන මේ කෙනාට සැපසේ නිදා ගන්න ලැබෙන්න එපා. මෙයා දුකසේ නිදා ගන්න ඕනේ. මෙයාට සැප නිින්දක් ලැබෙන්න එපා. එතකොට මොකද වෙන්නේ? ඒ ඍණාත්මක සිතිවිල්ල හිතනකොට තමන්ගේ සැප නිින්ද ටික තමන්ට අහිමි වෙනවා කියනවා. ඊළඟට තුන්වෙනි කාරණේ උන්වහන්සේ දේශනා කළේ කෙනෙක් තව කෙනෙක් ගැන නිතර හිතුවොත් මෙයාට දැනුගත්කමක් ඇති වෙන්න එපා. මෙයා උගත් කෙනෙක් බවට පත් වෙන්න එපා කියලා තමන්ගේ දැනුගත්කම් ටික පිරිහෙන්න පටන් ගන්නවා කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා කෙනෙක් නිතර හිතුවොත් එහෙම අනිත් අයගේ භවභෝග සැප සම්පත් විනාශ වෙනවා. ඒව නැති වෙලා යනවා. අලුතෙන් ඒගොල්ලෝගේ ජීවිතවලට භවභෝග සැප සම්පත් එකතු වෙන්න එපා කියලා තමන් හම්බ කරලා තියෙන භවභෝග සැප සම්පත් ධන දහන්නේ ටිකෙන් ටික විනාශ වෙන්න පටන් ගන්නවා. ඒතකොට දැන් ඔබට තේරෙනවා ඇති පින්වතුනි අපි මේ කාරණා හතරයි ඉගෙන ගත්තේ තව කාරණා තුනක් තියෙනවා. ඔබට තේරෙනවා ඇති මේ ආකර්ෂණීය නීතිය කියන්නේ මොකක්ද කියලා. ඔබ පොසිටිව් දේවල් හිතන්න පටන් ගත්තොත් පොසිටිව් දේවල් ඔබේ ජීවිතයට ආකර්ෂණීය වෙනවා. ඔබ නෙගටිව් දේවල් හිතන්න පටන් ගත්තොත් නෙගටිව් දේවල් ඔබේ ජීවිතයට ආකර්ෂණීය වෙනවා. එතකොට මේ කිව්වේ අපේ ජීවිතයට ආකර්ෂණීය වෙන දේවල් පුද්ගලයෝ ඒ වගේම තමයි. දැන් බුදුරජාණන් වහන්සේ දවසක් විජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක පැත්තක සක්මන් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි අර සාරිපුත්තත් එක්ක සක්මන් කරන සියලුම භික්ෂුන් වහන්සේලා ප්‍රඥාවන්තයි කියලා. හේතුව සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රම කෙනා. එතකොට බලන්න මේ ප්‍රඥාව තියෙන තැනට ඒ ප්‍රඥාවන්තයෝ ආකර්ෂණීය වෙනවා. ඒක කවුරුත් කරන දෙයක් නෙමෙයි. ඒක තමයි ලෝක ස්වභාවය. ඊළඟට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක සම්මත කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි අර මහා කාශ්‍යපත් එක්ක සම්මත කරන සියලු භික්ෂුන් වහන්සේලා දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා කියනවා. හේතු උන්වහන්සේ දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රයි. එතකොට මේ දුතාංග රකින්න කැමති භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට ආකර්ෂණය වෙනවා. ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි අර මොග්ගල්ලානත් එක්ක සක්මන් කරන සියලු භික්ෂුන් වහන්සේලා ඉර්ධි බල සම්පන්නයි. එතකොට බලන්න ඉර්ධි බලයේ තියෙන කෙනා ළඟට ඉර්ධි බලයේ තියෙන අය ආකර්ෂණීය වෙනවා. එතකොට මේ රහතන් වහන්සේලාගේ සමාජය තුල ඒ චරිතවලට ගැළපෙන විදිහට ඒ ගුණධර්ම තියෙන අය ඒ රහතන් වහන්සේ වටේ එකතු වෙලා තියෙනවා. ඊළඟට දේවදත්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි අර දේවදත්තත් එක්ක සක්මන් කරන සියලු භික්ෂුන් වහන්සේලා පාපී අදහස් තියෙන පවිතු අය කිව්වා. එතකොට බලන්න මේ පාපී අදහස් තියෙන කෙනා ළඟට පාපී අදහස් තියෙන අය ආකර්ෂණීය වෙනවා. ඉතින් උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේකට තමයි කියන්නේ ආකර්ෂණීය නීතිය. එහෙමත් නැත්නම් ධාතු ස්වභාවය කියන. යහපත් පුද්ගලයා වටේ යහපත් පුද්ගලයෝ පිරිසක් එකතු වෙනවා. අයහපත් පුද්ගලයා වටේ අයහපත් පුද්ගලයෝ පිරිසක් එකතු වෙනවා. එතකොට අපේ ජීවිතයේට යහපත් පුද්ගලයෝ ආකර්ෂණීය වෙන්නේ පිටුතුනි. අපි
පොසිටිව් විදියට ජීවිතය ගැන කල්පනා කරන්න පටන් ගත්තොත් අපේ ජීවිතයේ යහපත් දේවල් ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. අපි පොසිටිව් විදියට ජීවිතය දිහා බලන්න පටන් ගන්නවා. අපි අයහපත් විදියට පුද්ගලයෝ දෙස බලන්න පටන් ගත්තොත් එහෙම අයහපත් පුද්ගලයෝ අපේ ජීවිතයට ගලාගෙන එනවා. ආකර්ෂණය වෙනවා. අයහපත් විදියට නෙගටිව් විදියට ලෝකේ දිහා බලන්න පටන් ගත්තොත් එහෙම නෙගටිව් දේවල් ලෝකයේ විසින් අපිට ආකර්ෂණය කරනවා. අපට ලං කරනවා. එතකොට ඒක යම්කිසි ගුරුත්ව බලයකින් වගේ සිද්ධ වෙන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කළා පස්වෙනි කාරණාව උන්වහන්සේ දේශනා කරන මහණෙනි කෙනෙකුගේ හිතේ තව කෙනෙක් ගැන තරහක් ඇති වුණාට පස්සේ කුමන හෝ කාරණයක් මුල් කරගෙන අමනාපයක් ඇති වෙලා තරහක් ඇති වුණාට පස්සේ ඒ කෙනාගේ හිතේ තමන්ගේ වෛරකාරයා ගැන තරහ පුද්ගලයා ගැන මේ වගේ ඍණාත්මක සිතුවිල්ල පහළ වෙන්න පුළුවන් කියනවා. මොකක්ද ඒ? අහෝ වතවයන් නයසවා අස්සාති. මේ කෙනා කවුරුත් නැතුව තනි වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ මෙහා වටේ යාළුවෝ පිරිසක් ඉන්නවා නම් හොඳ ඥාතීන් පිරිසක් ඉන්නවා නම් හොඳ ස්වාමී, හොඳ බිරිඳක්, හොඳ දරුවෝ, එහෙම නැත්නම් හොඳ දායක පිරිසක් ඉන්නවා නම් කල්පනා කරනවා මේ පුද්ගලයා මේ කිසිම දෙයක් නැතුව තනි වෙනවා නම් හොඳයි. මේ කෙනා වටේ ඉන්න කට්ටිය මියත් එක්ක අමනාප වෙනවා නම් හොඳයි. මියාව අතහරිනවා නම් හොඳයි. කවුරුත් නැතුව මේ කෙනා තනියෙන් මේ තනි මිනිස්සෙක් වෙනවා නම් හොඳයි කියලා නිතර හිතනවා. එතකොට බලන්න මේක කටින් කියන්නේ නැහැ. සිතෙන් හිතනවා. එතකොට මේ ඍණාත්මක සිතිවිල්ල හිතනකොට මොකද වෙන්නේ කියන්නේ? මං කිය අපි හිතන සෑම සිතිවිල්ලක්ම ভাইබ්‍රේට් කරනවා කියලා. ඒක බාහිර ලෝකෙට ඒකෙන් යම්කිසි දෙයක් යනවා. එතකොට මේ බාහිර ලෝකෙට යන්නේ හොඳ දෙයක් නෙමෙයි අපේ සිතෙන්. ভাইබ්‍රේට් වෙන්නේ හොඳ දෙයක් නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිටිවිල්ල දිගින් දිගට හිතනකොට මෙයාගේ ළඟ මෙයාට හිතවත්ව ඉන්න අය ටිකෙන් ටික එක්කෙනා මෙයත් එක්ක තරහ වෙන්න පටන් ගන්නවා කියනවා. මේකෙනත් එක්ක හොඳට කාලයක් හිතවත් හිටපු අය කතා කරන කඩු කරනවා. හිනා වෙන්නේ කඩු කරනවා. කලින් වගේ සම්බන්ධකම් පවත්වන්නේ කඩු කරනවා. අන්තිමේදී කවුරුත් නැතුව තමන් තනි පුද්ගලයෙක් බවට පත් වෙනවා කියනවා. තමන් තනි වෙනවා. ඒකට හේතුව අර ඍණාත්මක සිතිවිල්ල නිතර කල්පනා කිරීම. එතකොට තව කෙනෙක් තනි වෙන්න ඕන, තව කෙනෙක් කවුරුත් නැතුව හුදකලා වෙන්න ඕන කියන ඍණාත්මක සිතිවිල්ල ඔබ දිගින් දිගට හිතන්න පටන් ගත්තොත් එහෙම ඔබ වටේ ඉන්න පුද්ගලයෝ එක්කෙනා බැගින් ඔබත් එක්ක අමනාප වෙලා ඔබ තනි පුද්ගලයෙක් බවට පත් වෙන එක කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. ඒක මේ ස්වභාව ධර්මයේ විසින් කරන දෙයක්. ඒ තමයි පස්වෙනි එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා හයවෙනි කාරණාව පුණජපරම් වික්කවේ සපත්තස්ස එවං ඉච්ඡති කියන මහණෙනි කෙනෙක්ගේ හිතේ තව කෙනෙක් ගැන තරහක් ඇති වුණාට පස්සේ ඒක නම් මෙන්න මෙහෙම හිතනවලු. ඒ තමයි තමන්ගේ ඒ තරහ පුද්ගලයා ගැන සමාජයේ යම්කිසි හොඳ නමක් පැතිරිලා තියෙනවා. තමන්ගේ වෛරකාරයා ගැන සමාජයේ කීර්තිරාමයක් පැතිරිලා තියෙනවා. මේක නා නිතර හිතනවලු මේක නා කීර්තිනාමේ නැති වෙනවා. මේක නා ගැන අපකීර්තිය සමාජෙ පැතිරෙනවා. නිතර ඒකම හිතනවා කියනවා. එතකොට මේ ඍණාත්මක සිතිවිලි හිතනකොට මොකද වෙන්නේ? ඔන්න ඍණාත්මක දෙයක් තමන්ගේ ජීවිතේට බාහිර ලෝකෙන් ඇදීලා එනවා.
මොකක්ද ඇදෙන්නේ ඍණාත්මක දේ? තමන් ගැන හොඳ නමක් සමාජයේ පැතිරිලා තිබුණා නම් තමන් ගැන හොඳ නමක් සමාජයේ පැතිරිලා තිබුණා නම් කීර්තිය සමාජයේ පැතිරිලා තිබුණා නම් ඒක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. තමන් ගැන අපකීර්තිය සමාජයේ පැතිරෙන්න පටන් ගන්නවා කියන්නේ. එතකොට ඒක වෙන්නේ පින්වතුනි අන්න අර කියපු ඍණාත්මක සිතුවිල්ල නිසා. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබ හිතුවොත් එහෙම තව කෙනෙක්ගේ කීර්තිය නැති වෙන්න ඕන, ඒ කෙනාගේ නරක නාම සමාජෙ පැතිරෙන්න ඕන කියලා ඔබට අත්දකින්න පුළුවන් මේ සුමානයක් යනකොට, මාසයක් යනකොට, මාස දෙක තුනක් යනකොට, අවුරුද්දක් යනකොට ඔබේ නරක නාමය සමාජය තුළ පැතිරෙන්න පටන් ගන්නවා. ඔබේ අපකීර්තිය සමාජෙ පැතිරෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ ඔබම පහල කරන ඍණාත්මක සිතුවිලි නිසා. ඒ තමයි 6 වෙනි කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ 7 වෙනි කාරණාව. 7 වෙනි කාරණාව තමයි කියනවා මහණෙනි කෙනෙක් හිතේ තව කෙනෙක් ගැන තරහක් ඇති වුණාට පස්සේ ඒක නා තමන්ගේ වෛරී පුද්ගලයා ගැන තරහ පුද්ගලයා ගැන මෙන්න මෙහෙම හිතනවලු. කොහොමද? අහෝ අතායන් කායස්ස වේදා පරම්මරණ අපායන් දුක්ගති මිනිපාතං නිර්යං උපපංචේය. මේකේනා මරණින් මත්තේ දුගතියේ එහෙමත් නැත්නම් අපායේ නිරේ උපදිනවා නම් හොඳයි කියලා ඒ සිතිවිල්ල නිතර හිතනවා. මේකේනා අපාය දුගතිය උපදිනවා. මේ මිනිස්සුන්ට යන්න අපාය හදන්න වෙනවා වෙන අලුතෙන්. මේ මනුස්සයට යන්න අපායක් නැහැ. ඔය වගේ සිතිවිලි හිතන මිනිස්සු ඉන්නවනේ. එතකොට ඒ ඍණාත්මක සිතිවිල්ල හිතනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද වෙන්නේ? මේකිනා මරණින් මත්තේ නිරේ උපදිනවා කියනවා. මේකිනා මරණින් මත්තේ අපායි දුගතිය කියලා උපදිනවා කියනවා. හේතුව ජීවිතේ බොහෝ කාලයක් තව කෙනෙක් අපායි උපදිනවා. තව කෙනෙක් දුගතිය උපදිනවා කියන ඍණාත්මක සිතිවිල්ල හිතලා ඒ හිතනකොට මොකද වෙන්නේ? අභ්‍යන්තරයේ තියෙන හේතුඵල ක්‍රියාකාරීත්වය ඒ ද්වේෂයට අනුකූලව සකස් වෙනවා. දැන් කෙනෙක් නිරේ උපදින්න ඕනි කියලා හිතෙන්නේ තමන්ගේ හිතේ ද්වේෂ සිතිවිල්ලක් ඒ පුද්ගලයාගෙන් පහළ වුණා. එතකොට ඒ ද්වේෂ සිතිවිල්ල නිතර පහළ කරනකොට සිතේ අභ්‍යන්තරිකව සිදුවෙන හේතුඵල ක්‍රියාකාරීත්වය නිතරම ද්වේෂයට අනුව සකස් වෙනවා. ඒ ද්වේෂයට අනුව සකස් වෙනකොට ඒ ක්‍රියාකාරීත්වය ඒ පැත්තටම නැඹුරු වෙනවා. අන්තිමේදී මරණින් මත්තේ ඒක නා ගිහිල්ලා නිරේ උපදිනවා. එතකොට මේකෙන් ඔබට පැහැදිලි පින්වතුනි මේ එතනින් මේ සූත්‍රය අවසానයි. ඉතින් මේකෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ ලෝකයේ තියෙන එක්තරා ධර්මතාවයක්. ඒකට කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධාතු ස්වභාවය කියලා. එහෙමත් නැත්නම් law of attraction ආකර්ෂණයේ නීතිය කියලා. ඔබ යම් පුද්ගලයෙක් ගැන ඍණාත්මකව කල්පනා කරන්න පටන් ගත්තොත් ඔබ හොඳට මතක තියාගන්න ඍණාත්මක දේවල් ඔබේ ජීවිතයට ආකර්ෂණීය වෙන එක. ඍණාත්මක දේවල් ඔබේ ජීවිතයට ඇදිලා එන එක කිසිම කෙනෙකුට කිසිම විදියකට වළක්වන්න බැහැ. ඔබ හිතුවොත් තව කෙනෙක් අවලස්සන වෙන්න ඕන කියලා ඔබේ රූපය අවලස්සන වෙන්න පටන් ගන්නවා. ඔබ හිතුවොත් එහෙම තව කෙනෙකුට සැපසේ නිදා ගන්න ලැබෙන්න එපා කියලා ඔබේ සැප නිින්ද ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඔබ හිතුවොත් එහෙම තව කෙනෙකුට දැනුගත්කමක් ඇති වෙන්න එපා කියලා ඔබේ දැනුම ටික පිරිහෙන්න පටන් ගන්නවා. ඔබ හිතුවොත් එහෙම තව කෙනෙකුට භවභෝග සැප සම්පත් ලැබෙන්න එපා කියලා ඔබ හම්බ කරගත්ත භවභෝග සැප සම්පත් කොච්චර ධාර්මිකව හම්බ කරපු දේවල් නම් විනාශ වෙන්න පටන් ගන්නවා. ඔබ නිතර හිතන්න පටන් ගත්තොත් තව කෙනෙක් තනි වෙන්න ඕන කියලා ඔබ වටේ ඉන්න අය ටිකෙන් ටික ඔබෙන් දුරස් යනවා. ඔබ හිතුවොත් එහෙම
තව කෙනෙක් ගැන අපකීර්තිය සමාජයේ පැතිරෙන්න ඕනේ කියලා. ඔබ ගැන අපකීර්තිය සමාජයේ පැතිරෙන්න පටන් ගන්නවා. ඔබ හිතුවොත් එහෙම තව කෙනෙක් මරණින් මත්තේ නිරේ උපදින්න ඕනේ කියලා. ඔබ මරණින් මත්තේ නිරේ උපදිනවා. මේ කවුරුත් සිදු කරන දෙයක් නෙමෙයි. ඔබේම සිතේ පහළ වෙන negative thoughts, ඍණාත්මක සිතිවිලි වලින් ඔබම ඔබේ ජීවිතයට බාහිර ලෝකේ ආකර්ෂණය කරගන්න negative දේවල්. ඒ නිසා පින්වතුනි ඔබ ජීවිතේ පුරුදු වෙන්න ඕන. ජීවිතයේ දෙස ධනාත්මකව බලන්න පුරුදු වෙන්න. දැන් මතකද මම ඔබට උදේ මරුවේ කිව්වා දවස ගත කරනකොට සෑම දිනයක්ම සෑම දවසක්ම සාර්ථක දවසක් බවට පත් කරගන්නවා. ඒ වගේම ඵලදායී සතුටින් ගත කරපු දවසක් බවට පත් කරගන්න නම් ඔබ ජීවිතයේ සෑම දිනයකම පුරුදු කරන්න ඕන කාරණා පහ. ඒ කාරණා පහෙන් පළවෙනි කාරණාව අයිති වෙන්නේ මේ positive thoughts වලට. මම ඔබට කිව්වා ඔබ ඔබේ ජීවිතයට ස්තුතිවන්ත වෙන්න. ඔබට ලැබිලා තියෙන දේවල් වලට ඔබට මුණ ගැසුණු යහපත් පුද්ගලයෙකුට ඔබේ නිරෝගී ශරීරයට ඔබ මේ ජීවත් වෙන ලෝකයට ඔබ මේ ජීවත් වෙන වටපිටාවට මේ සෑම දෙයකටම ඔබ කෘතඥ වෙන්න. ඔබ ස්තුති කරන්න. මේ දේවල් ලැබීම ගැන ඔබ ගොඩාක් සතුටු වෙන්න. තමන් වාසනාවන්ත පුද්ගලයෙක් කියලා තමන් නිතර හිතන්න. ඒ විදිහට පින්වතුනි ධනාත්මකව ලෝකේ දිහා බලනකොට ඍණාත්මේ ධනාත්මකව ජීවිතේ දිහා බලනකොට ඒ වගේම ධනාත්මකව මිනිස්සු දිහා බලනකොට ධනාත්මකව මේ පැවැත්ම දිහා බලනකොට ධනාත්මක දේවල් ඔබේ ජීවිතේට ගලාගෙන එන්න පටන් ගන්නවා. එහෙම නැතුව ඔබ කල්පනා කළොත් එහෙම මේ ලෝකය කියලා කියන්නේ එපා කරපු තැන. මොන ජරා ලෝකයකද අපි ජීවත් වෙන්නේ? ඉක්මනට මැගෙන යනවා නම් හොඳයි. මොකට ඉපදුනාද? මොකද්ද මේ දුක කියලා ඔබ නෙගටිව් thoughts හිතන්න පටන් ගත්තොත් මේ ලෝකේ එපා කරපු තැන, මේ ලෝකේ දුක පිරුණු තැන, මේ ලෝකේ තාම අවලස්සන තැන. මේ ගැන ඔබ නිතර හිතන්න පටන් ගත්තොත් එහෙම ඔබේ මේ ජීවිතය දුක්ඛම් කටළු වලින් පිරීලා යන එක පින්වතුනි කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. මොකද මම මේ ගැන පෞද්ගලික කාලේ ලොකු අධ්‍යයනයක් කරලා ගොඩාක් කරුණාකාරණා ඉගෙනගෙනයි මම ඔබට මේ කාරණාව කියන්නේ. ඒ නිසා ඔබ ජීවිතේ සාර්ථක කරගන්න කැමති නම් ඔබට අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයේ දෙස, ලෝකයේ දෙස, සමාජයේ දෙස, මේ පැවැත්ම දෙස ධනාත්මකව බලන්න පුරුදු වෙන්නම වෙනවා. ඒ නිසා දේවරුවේ මම කියපු කාරණා පහ ඔබ හැමදාම උදේ අවදි වුණාට පස්සේ සිහිපත් කරලා සෑම දිනයකම පුරුදු කරන්න. ඊළඟ කාරණාව තමයි මම මේ හවස කියා දීපු කාරණාවලින් ඔබ මතක තියාගන්න. ඔබේ ජීවිතේට ධනාත්මක දේවල් හෝ ඍණාත්මක දේවල් ලං වෙන්නේ ඔබ කල්පනා කරන ආකාරය අනුව. ඒ නිසා පුළුවන් තරම් නෙගටිව් දේවල් ශ්‍රවණය කරන්න එපා. ඔබ දන්නවා ඇති සමහර දේශනා තියෙනවා සමහර අපිට ගිහියයි කරන දේශනා වෙන්න පුළුවන්, පැවිදියයි කරන දේශනා වෙන්න පුළුවන්. මේ දේශනා ඇහුවට පස්සේ ඔබට ඔබේ පෞල් ජීවිතේ එපා වෙනවා. ඔබට මේ මනුෂ්‍ය ජීවිතය ගැන මහා කලකිරීමක් ඇති වෙනවා. ඔබට මේ ලෝකයේ අවලස්සන තැනක් හැටියට පේන්න පටන් ගන්නවා. එතකොට මේ වගේ නෙගටිව් දේවල් අහනකොට පින්වතුනි ඔබේ ජීවිතයට කිසිම යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ධර්ම මාර්ගය නෙමෙයි. ඔබේ ජීවිතයට අයහපත් දේවල් ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ ප්‍රබෝධමත් කරවන ඔබේ හිත නිතර සතුටින් තියෙන ඔබ කුසලයට පොළඹවන ඔබ පිනට පොළඹවන යහපත් දේශනාවලට ඇහුම්කන් දෙන්න. මේ ලෝකයේ දෙස ධනාත්මකව බලන දේශනාවලට ඇහුම්කන් දෙන්න. එතකොට ඔබේ ජීවිතය ධනාත්මක විදියට ලොකු වෙනසකට භාජනය වෙනවා. ඒ නිසා ඒ කාරණා ඔබ මතක තියාගන්න. ඊළඟට මම මේට අමතර කාරණාවක් ඔබට මතක් කරන්නම්. ඒ තමයි දවසක් මම
මේ උදේවරුේ කරපු ධර්ම දේශනාව මම කිව්වේ මීට මාස ගානකට කලින් මම මේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා වගේකට කළාට පස්සේ එක තරුණ දුවෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තිබුණා. ඒ දුවේ අහුවා ස්වාමීන් වහන්සේ දැන් අපිට කිව්වා ලෞකික වශයෙන් අපේ ජීවිතේ ඉලක්ක හදා ගන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික වශයෙන් අපේ ජීවිතේට අපි ඉලක්ක හදා ගන්න ඕනේ කියලා. එතකොට මේ ඉලක්ක හදාගත්තට පස්සේ අපිට ඉලක්ක achieve කරන්න, ඒ කියන්නේ ඉලක්ක සාක්ෂාත් කරන්න ඒ ටාගට්ස් එකට යන්න අපිට ගොඩාක් උපකාර වෙන්නේ මොකක්ද කියලා. ඔබ හොඳට මතක තියාගන්න ඔබේ ආධ්‍යාත්මික ඉලක්ක වලට ඔබේ ලෞකික ඉලක්ක වලට යන්න නම් ඒ goals achieve කරන්න නම් ඔබට ගොඩාක් උපකාර වෙන දේවල් අතර ප්‍රධාන දෙයක් තමයි ආත්ම විශ්වාසය. අපි self confidence කියලා කියනවා. ආත්ම විශ්වාසය කියන එක තියෙනවා. ඒ කියන්නේ ඔබ යම් කිසි ඉලක්කයක් හදාගත්තොත් එහෙම අපි හිතමු ඔබ ලෞකික වශයෙන් ඉලක්කයක් හදාගත්තොත් මම තව අවුරුදු 10කින් මගේ ආර්ථිකය මෙන්න මේ මට්ටමට දියුණු කරගන්නවා. ඔබ ආධ්‍යාත්මික ඉලක්කයක් හදාගත්තොත් එහෙම මම මරණින් මත්තේ ධර්මයේ තියෙන සුගතියක උපදිනවා. මේ විදිහට ඔබ හදාගත්ත ඉලක්කය කරා යන්න ඔබට ගොඩාක් උපකාර වෙන්නේ self confidence ආත්ම විශ්වාසය. ඒ කියන්නේ මට මේක කරන්න පුළුවන්. මම මෙතෙන්ට යනවා. මම මේ දේ සාක්ෂාත් කරගන්නවා කියන විශ්වාසය ඔබ තුළ තියෙනවා. ඒ විශ්වාසයෙන් තමයි ඔබව ඒ වෙත පොළඹවන්නේ. මම මේකට උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා කැලේ ඉන්න සත්තු අතර වනාන්තරයේ ඉන්න රජා හැටියට සැලකෙන්නේ සිංහයා. හැමෝම කියනවා කැලේ රජා සිංහයා කියලා. නමුත් සිංහයා කියලා කියන්නේ කැලේ ඉන්න ලොකුම සතා නෙමෙයි. කැලේ ඉන්න ලොකුම සතා තමයි අලියා. සිංහයා ලොකුම සතා නෙමෙයි. නමුත් ඔබ මතක තියාගන්න අලියා කැලේ රජා නෙමෙයි. ඒ වගේම කැලේ ඉන්න ශක්තිවන්තම සතා සිංහයා නෙමෙයි. සමහරක් විට රයිනෝසිරස් වෙන්න පුළුවන්. සමහරක් විට හිපොපොටේමස් වෙන්න පුළුවන්. නමුත් සිංහයා නෙමෙයි. කැලේ ඉන්න ශක්තිමත්ම සතා සිංහයා නොවුනට රයිනෝසිරස් උනාට රයිනෝසිරස් කැලේ රජා නෙමෙයි. ඊළඟට කැලේ ඉන්න උසම සතා සිංහයා නෙමෙයි. කැලේ ඉන්න උසම සතා තමයි ජිරාෆ්. නමුත් කවුරුත් ජිරාෆ්ට කියන්නේ කැලේ රජා කියලා. එතකොට බලන්න කැලේ ඉන්න උසම සතා සිංහයා නෙමෙයි. කැලේ ඉන්න ශක්තිමත්ම සතා සිංහයා නෙමෙයි. කැලේ ඉන්න විශාලම සතා සිංහයා නෙමෙයි. නමුත් සිංහයා ගුහාවෙන් එළියට ඇවිල්ලා සිංහ නාද කරනකොට කැලේ ඉන්න උසම සතා ජිරාෆ් හොඳටම බය වෙනවා. කැලේ ඉන්න විශාලම සතා හස්තිය හොඳටම බය වෙනවා. කැලේ ඉන්න ශක්තිමත්ම සතා රයිනෝසිරස් හොඳටම බය වෙනවා. ඇයි හේතුව තමයි පින්වතුනි සිංහයා තුළ තිබෙන ආත්ම විශ්වාසය වෙන කිසි දෙයක් නෙමෙයි. මම කිව්වේ සිංහයා උසම සතක් නෙමෙයි, ශක්තිමත්ම සතක් නෙමෙයි, විශාලම සතක් නෙමෙයි. නමුත් කිසිම සතෙකුට නැති ආත්ම විශ්වාසයක් සිංහයාට තියෙනවා. ඒ කියන්නේ සිංහයා අලිය දැක්කම සිංහයා කවදාවත් කල්පනා කරන්නේ මේ අලියා මට වඩා විශාලයි. ඒ නෙගටිව් සිතිවිල්ල සිංහයා හිතන්නේ. සිංහයා අලිය දැක්කම හිතන්නේ අර මගේ ගොදුර ඒක මං ගොදුරු කරගන්න එච්චරයි. නමුත් අලියා සිංහයා දැක්කම කල්පනා කරන්නේ මම සිංහයාට වඩා විශාලයි. අලියා කල්පනා කරන්නේ ඒක නෙමෙයි. අලියා නෙගටිව් විදියට හිතනවා. අලියා කල්පනා කරනවා අර ඉන්නේ මගේ ඝාතකයා.
අර ඉන්නේ මාව මරණ තැනැත්තා. ඒ සිටිවිල්ල විසින් මොකද කරන්නේ? අලියා දුර්වල සතෙක් බවට පත් කරනවා. සිංහයාට වඩා ශරීරයෙන් විශාල වුණා. සිංහයා රයිනෝසිරස් දැක්ක ගමන් හිතන්නේ නැහැ රයිනෝසිරස් තමන්ට වඩා ශක්තිමත් කියලා. සිංහයා හිතන්නේ මෙච්චරයි. අර මගේ ගොදුර මම ඒක ගොදුරු කරගන්නවා. ඒ සිතිවිල්ලෙන් තමයි සිංහයා තුළ රයිනෝසිරස් මරන්න ආත්ම විශ්වාසය ඇති වෙන්නේ. නමුත් රයිනෝසිරස් සිංහයා දැක්කම කල්පනා කරන්නේ නැහැ මං සිංහයාට වඩා ශක්තිමත්. රයිනෝසිරස් ඒක හිතන්නේ නැහැ. රයිනෝසිරස් හිතන්නේ අර සතා ඉන්නේ මාව මරන්න. දැන් මෙතන මාව මරලා තමයි. ආන්න ඒ ඍණාත්මක සිටිවිල්ලේ කැලේ ඉන්න ශක්තිමත්ම සතා රයිනෝසිරස් දුර්වල සතෙක් බවට පත් කරනවා. සිංහයා ජිරාෆ් දැක්කම හිතන්නේ මේ සතා මට වඩා උසයි. මම මේ සතාට වඩා මිටි. සිංහයා ඒක හිතන්නේ නැහැ. සිංහයා හිතන්නේ අර මගේ ගොදුර මම ඒක ගොදුරු කරගන්නවා. මට ඕන ඒ ගොදුර. නමුත් ජිරාෆ් සිංහයා දැක්කම හිතන්නේ මේ සතා මට වඩා මිටි. මම තමයි උසම සතා. ජිරාෆ් හිතන්නේ අර ඉන්නේ මගේ මිනි මළුව. අර සතා මාව මරලා දායි. අන්න ඒ බියගුළු සිටිවිල්ලෙන් ජිරාෆ් දුර්වල සතෙක් බවට පත් කරනවා. එතකොට මතක තියාගන්න ශක්තිමත්ම සතා නොවුනා, විශාලම සතා නොවුනා, උසම සතා නොවුනා සිංහයාට කැලේ රජා වෙන්න පුළුවන් වුණේ පිටුතුනි. ඒ සිංහයා තුළ තිබෙන ආත්ම විශ්වාසය නිසා. ඒ නිසා මේ ජීවිතේ ඔබ ලෞකික වශයෙන් ජය ගන්න කැමති නම්, ඔබ ආධ්‍යාත්මික වශයෙන් ජීවිතේ ජය ගන්න කැමති නම්, ඔබට තියෙන්න ඕනි වටිනාම දෙයක් තමයි self confidence. ආත්ම විශ්වාසය කියන්නේ. එතකොට ඔබ කරන්න ඕනි ලෞකික වශයෙන් ඔබේ ජීවිතේ ඉලක්ක හදා ගන්න ඕන. ආධ්‍යාත්මික වශයෙන් ඔබේ ජීවිතේ ඉලක්ක හදා ගන්න. ඉලක්ක හදාගෙන ඔබ කල්පනා කරන්න ඕන මට මේ දේ ඕන. මම මේ දේ කරනවා. මට මේ දේ කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඔබ තුල ඇති කරගන්න. සිංහෙක් වගේ ඔබ කල්පනා කරන්න පුරුදු වෙන්න. එතකොට පින්වතුනි ඔබ ලෞකික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඉලක්ක හදාගෙන ඒ ඉලක්ක achieve කරන්න ඔබට self confidence එක හදාගන්න පුළුවන් නම් ඔබට කවදා හරි දවසක ඔබ බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට යන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඔබේ ලෞකික වශයෙන් ඔබේ ජීවිතේ සාර්ථක වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් ඔබේ ජීවිතේ සාර්ථක වෙනවා. ඒක අමතර කාරණාවක් හැටියට මතක තියාගන්න. එතකොට අද දවසේ මම මේ කියා දීපු සියලුම කරුණු ඔබ මතක තියාගන්න. උදේවරුේ මම කියලා දුන්නා සාර්ථක සතුටුදායක අර්ථවත් දවසක් ගත කරන්න නම් ඔබ ජීවිතේ කාරණා පහ හැමදාම පුරුදු කරන්න ඕනේ. ඒ වගේම මම හවස්වරුේ ඔබට කියලා දුන්නා ඔබ ජීවිතයේ දේශ ධනාත්මකව බලන්න පුරුදු වෙන්න ඕන. positive thoughts නිතර හිතන්න ඕන. negative thoughts හිතන එක නතර කරන්න ඕන. එතකොට බාහිර ලෝකේ positive දේවල් ඔබේ ජීවිතයට ගලාගෙන යන්න පටන් ගන්නවා. ඊළඟට ඔබ ඔබේ goals achieve කරන්න යන ගමනේදී ඔබේ ආත්ම විශ්වාසය කියන එක ඔබට ඒ දේවල් ළඟා කරගන්න ගොඩාක් උපකාර වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා තුන තමයි අද දවසේ ඔබට මම මූලික වශයෙන්ම කියා දුන්නේ. ඉතින් මේ ඉගෙන ගත්ත සියලුම කරුණු මේ පිටුතුන්ට ලෞකික ජීවිතය සාර්ථක කරගන්න, ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගන්න ඒකාන්තයෙන්ම පිටුවහලක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔයගොල්ලන්ට දහම් ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. අපිට පොඩි වෙලාවක්